වෙන කාලෝ අයං බදංකා ධම්මස්ස වෙන කාලෝ අයං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මනෝ කුම්භංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ ප්‍රසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමං වේති ඡායාව සත්‍යයි වාසනාවන්ත සත්පුරුෂ පිළිගත් අද මේ නිවසේ සිද්ධ කරන්ට සූදානම් වෙන්නේ මීට දින 7කට පෙර අසනීප තත්ත්වයෙන් සිටපු පින්වත් මහින්ද ගාමිණී පියසුමන පින්වත් තරුණ මහත්මයා අවුරුදු 45ක් ආයු වින්දනය කරලා ජන්මාන්තගත වුණා. ඒ පින්වත් තරුණ මහත්මයා ඇතුළු මීට සති 3කට පෙර අවුරුදු 87ක් ආයු වළඳලා ජන්මාන්තරගත වුණු මිය පරලෝ යන්ට යෙදුණු මහින්ද ගාමිණී පියසුමන පින්වත් මහත්මයාගේ ආදරණීය මෑණියන් වහන්සේ ඒ වගේම ඒ මෑණියන් වහන්සේගේ නම තමයි මැන්චෝ ප්‍රනාන්දු උපාසිකා මාතාව ඇතුළු තමන්ගේ වරික පරම්පරාවේ මියගිය තවත් පිරිස් සිටිනවා. සමහර වෙලාවට පියාණන් වහන්සේත් මිය පරලොව ගිහිල්ලා. ඒ පියාණන් වහන්සේ ඇතුළු තමන්ගේ වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට චේතනාවෙන් තමයි ඒ පින්කම සිදු කරන්නේ. බොහොම උදාර යහපත් කටයුතු. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාව පිරිසිදු නම් එයින් ලැබෙන ප්‍රතිඵල මොන පිරිසිදුයි. ධර්මානුකූලව බුදුහාමුදුරුවෝ දේශනා කරපු පිළිවෙත් අනුගමනය කරන ශ්‍රාවකයාගේ ලක්ෂණේ තමයි ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගෙන තමන්ගේ ස්වම්බුද්ධිය තුලින් මේ සංසාර බය දැකලා සංසාර කතරින් ඊතරවන්ට උත්සාහ ගන්න පිළිවෙතක් අනුගමනය කරනවා. කවුද? ප්‍රඥාවන්තයා. අඥානවන්තයාට මේක වටහා ගන්නට අමාරුයි. බුදුහාමුදුරුව එක්තරා අවස්ථාවකදී දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා අරබයා මහණෙනි මගේ මේ නියපිඩියේ තියෙන පස්පිට හා සමානයි මේ ගම්බීර ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාවන්තයෝ.
මේ මහා පොළවේ පස්සා සමානයි මේ සංසාරේ සැරිසරන අඥානවන්තයෝ. අපිත් ඔතන හිටියේ. දේශනා කරන මාත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔය ඇත්තොත් හිටියේ මේ අඥානවන්තකමින් කටයුතු කරන කෙනාගේ ලක්ෂණය තමයි මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වීම. ලෝභ, ද්වේෂ, මෝහ කියන රාග ආදී ක්ලේශයන්ට ගොදුරු වෙලා ලැබුණු මේ පංච ඉන්ද්‍රියයන් ආධාර කරගෙන සැප හොයන්න උත්සාහ ගැනීමක් කරා. අපි කළා නේද? කරපු නිසායි අපි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මෙතරා නැවතුම් කොළා. දැන් අපේ මහින්ද ගාමිණී පියසුමන මේ තරුණ මහත්මයාත් එවාගේම මෑණියන් වහන්සේ හැටියට හිටපු ඒ මැන්චනෝනා උපාසක මාතාවත් මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමන. සම්මුතියට අම්මා, සම්මුතියට තාත්තා, සම්මුතියට දරුවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සම්මුතිය තුලින් තමන්ගේ බුද්ධිය මෙහෙवला මේකේ පරමාර්ථ පැත්ත දකින්න. පරමාර්ථ පැත්ත මොකක්ද? මේ සියලුම සංස්කාරයන් අනිත්‍යයි. අනිත්‍ය නැද්ද? සංස්කාර කියන්නේ මොකක්ද? කුමක්ද? මේ සංස්කාර. මේ ඇහැට පේන සියලුම දේවල් සංස්කාර. එහෙනම් මේ ඇත්තන්ට පේන්නේ මේ හාමුදුරුවමක් හැටියට මේ සංස්කාරය. බුදුහාමුදුරු දේශනා කරන්නේ වය ධම්මා සංඛාරා අපමාදින සම්පාදේ. සංස්කාර සියල්ලක්ම ඉතිරියක් නැතුව සන්න භංගු තත්ත්වයටපත් වෙනවා. ඒක දකින්නේ කොහොමද? අපි දකින්නවද? දැන් තමන් කාටද ඇඟිලි දික් කරන්න ඕන? තමන් තමයි. තමාගේ ගැළවීම තියෙන්නේ තමන් ළඟයි. තමාගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් තමා විසින්මයි. ඒකට තමයි මේ බුද්ධිය තියෙන්නේ. තමාට හැදෙන ලෙඩ වෛද්‍යවරයා ප්‍රතිකාර කළා. දරුව ප්‍රතිකාර කරන්න අවශ්‍ය කරන වටපිටාව සකසලා දුන්නා. ඒ රෝගකාරකයන් වල යථාර්ථය අඳුනගෙන මේ රෝගේ මට පමණක් නොවේ. එහෙම නේද? මෙතන කිසි කෙනෙක් ඉන්නවද වයසට නොගිය? වයසට ගිහිල්ලා තියෙන අපි කවුද? ඔක මෙනෙහි කරනවද? ඔක මෙනෙහි කරන්නේ කො බුදුහාමුදුරුවෝ. ජාතිපි දුක්ඛ. ජාතිය දුකයි. හැබැයි දුකයි කියලා බුදුහාමුදුරුවෝ දුක පිළිබඳව දර්ශනයක් නෙමෙයි දේශනා කළේ. දුකක් ඇති වුණේ අපි මේවා වැරදි විදිහට පරිභෝජනය කළා. වැරදි පැත්තෙන් සැප හොයන්න ගත්තා. මාත් එහෙමයි මේ ඇත්තොත්. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ මේ ගෝර සසරේ ඊතරවන මාවතක්. ඒකට බුදුහාමුදුරුවෝ අපිට අනුදැන වදාලා එක් ක්‍රමවේදයක්. මොකක්ද ක්‍රමවේදය?
ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ කොමක්ද? යෝනිසෝ මනසිකාරය. එහෙමත් නැත්නම් සිහිය පිහිටුවාගෙන වැඩ කරන්න ඕන. තමන් සිහිය පිහිටුවාගෙන තමන්ගේ සියලුම කටයුතු උදේට නැගිට පැදුරේ ඉඳලා රැට නිදා ගන්න යනතුරු තමාට ලැබිලා තියෙන හොඳ බුද්ධියක්. මේ බුද්ධිය තුලින් තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මනුස්ස කියන සත්වයට වෙන කිසිම සත්වලාභයකට බෑ. එහෙනම් මේක ආධාර කරගන්න. මේක ආධාර කරගෙන අපේ ජීවිතේ අපි සියලු ක්‍රියාකාරකම් දැන් අපට ජීවත් වෙන්න අවශ්‍ය සියලුම දේවල් ලබා ගන්නට අවශ්‍ය වටපිටාව අපි හදා ගන්න ඕන නේද? නොතමී සිටින්න වහලක් තියෙන්න ඕන නේද? එහෙනම් ගියක් දොරක් හදන්න ඕන. බුදුහාඳුරෝ කොතනකවත් එපා කියලා නැහැ. අවශ්‍ය ආහාර පාන මේකට තියෙන්න ඕන. එක දවසක්වත් නොදීන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ නේද? හැමදාම මේක ආවන්ට ඕන නේ. හැමදාම ඒ අවශ්‍ය ආහාර පාන දෙනවා. දුන්නට පස්සේ ඒ එනේන සංඥාවට ගායාසෙන් අපි ඒ සංඥාවට උණු ක්‍රියාත්මක වෙන්න ඕන. හොඳයි නැද්ද? ගත්ත ආහාර පහ වෙලා යන සංඥාවක් එනවා. එහෙම නේද දරුවනේ? ඒ හැම දෙයක් යෝනිසෝ මනසිකාරයෙන් කරන්ට උත්සාහයක් ගන්න. එහෙම කරනකොට ඒ අභ්‍යන්තරයෙන් තමා තුළින් තමන් දකින්නවා තමන්ගේ හිත කොච්චර දුරට මේ ධර්මයේ තුල ක්‍රියාත්මක ධර්මයේ මානසිකාර කරනවද කියලා. මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ ප්‍රදේශනා කළේ. ධර්මයේ නිරතුරුවම සතර ඉරියව්වකදී කයනුපස්සන කියන්නේ මේකට. තමන් ක්‍රියාත්මක කරන්න උත්සාහයක් ගන්නවා. කායගත සති. සතියේ ක්‍රියාත්මක කරනවද? කරන්න අමාරුද? අමාරු නෑ පින්වතුනි. අර අමාරු කියන්නේ කවුද? පෘථග්ජනය. සබ්බේ පෘථග්ජනා උම්මන්තක. අපිත් එහෙමයි. අපට අයිතියක් නෑ කිසි කෙනෙක් විවේචනය කරන්න. කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න. අපි අපිටම ඇඟිල්ල දික්. තමන්ටම ඇඟිල්ල දික් කරලා බලන්න ඕන. සම්මුතිය තුල අපි කවුරුත් මේකට එකතු වෙලා හිටියට අපි කවුරුත් තනියමයි ආවේ. ගෙනාවේ කුසල අකුසල් පමණයි. ඒ කුසල් අකුසල් වලට අනුව තමයි ඒ කෙනාගේ ගති ලක්ෂණ ක්‍රියාත්මක. හොඳයි නැද්ද? මේ ඉන්න පිරිස අතරේ ඔක්කොම එක වගේම ක්‍රියාත්මක වීමක්ද සිද්ධ වෙන්නේ? සිතිවිලි විවිධාකාර නැද්ද? ඒක තමයි යථාර්ථය. සංසාරගෙන ආපු වෘද්ධ. ඒ පුරුද්ද ඉස්සරහට තල්ලු වෙනකොට බුදුහාමුදුරු දේශනා කළේ දකින්න. දැක නිවෙන්නේ කිව්වා. නිවෙන්නේ කොහොමද? ලෝභය ඇහැට දකින්න රූප නිසා සමහර වෙලාවට තමන් ප්‍රියමනාප කෙනෙක් හොඳ ලස්සන දේහ ලක්ෂණ තියෙන ඇහැට ප්‍රිය කෙනෙක් දැක්කොත් මොකද හිතෙන්නේ? පිරිමියෙක් නම් ස්ත්‍රී රූපයක් දැක්කහම දැන් මේකනේ යථාර්ථයේ ලෝකේ. සම්මත ලෝකේ ස්වභාවය මේක. ඒ ස්ත්‍රියට ඒ පුරුෂයා වසඟ වෙනවා. ඒ වගේම තමයි ස්ත්‍රිය පුරුෂයාට වසඟ වෙනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. ඒ වසඟ වීමෙන් තමයි දෙන්න එකතු වෙන්නේ.
සම්මත ලෝකේ. ආවාහ විවාහ වෙනවා කියන්නේ. ඊට පස්සේ ආවාහ විවාහ දරුවෝ ලබනවා. මේ ආකාරයෙන් තමයි අපි කවුරුත් මේ ලෝකෙ බිහිලා තියෙන්නේ. හොඳයි නැද්ද? එතකොට ඒක තමයි දකින්න ඕන. ස්ත්‍රිය බලනවා ස්ත්‍රියගේ ආසාව ඉෂ්ට කරගන්න. පුරුෂයා කරා. එකයි කසාද බැඳීමේ තේරුම. පුරුෂයා බලනවා ස්ත්‍රියගෙන් තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න. ඊළඟට දරුවෝ ලැබුණාම දරුවන්ගේ යුතුයකම් කොට ඉෂ්ට කරන්න. ඒ දරුවන්ගේ යුතුයකම් කොට ඉෂ්ට කළේ ඒක ඇස්සේ බලාපොරොත්තුවක් ඇති කරගන්න. මොකද්ද? අපි වයසට යනකොට දරුවෝ අපිව බලයි. තව එකක් දරුවෝ අපට ඕන විදියට අපි අවනත කරගන්න ඕන එක හරි. අවනත කරගන්න ක්‍රමවේදය තුළ තමන් ක්‍රියාත්මක වෙලා තමයි තමන් අවනත කරගන්න ඕන. තමන්ගේ මව් භූමිකාව ඒ වගේම පීතෘ භූමිකාව මේ දෙක දුරට ශක්තිමත් වෙන්න. මේ ගෙදර එහෙමයි. මේ ගෙදර මේ මැන්චෝ උපාසිකා මාතාව කොහොම හොඳට ආයු වින්දනය කළා. අවුරුදු 87ක්. දැන් අද නම් ඉතින් 87ක් ආයු වින්දනය කියන්නේ ලෝක වාර්තාවක් වෙනවා. දැන් පරම්පරාව. අවුරුදු 87ක් ප්‍රාණඝාතයෙන් වැළකීලා. හොඳයි නැද්ද? අදත්තා දාණයෙන් වැළකුණා. මේ ආත්මෙත් එහෙමයි. මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේ මෑණියන් වහන්සේ. කාම මිච්ඡාචාරයෙන් වැළකීලා හිටියා. නකුල මාතා වගේ. ඒ වගේම තමයි පින්වතුනි මුසාවක් දෙඩෙව්වේ නැහැ. කවදාකවත් බොරු කිව්වේ නැහැ අම්මා. සත්‍යවාදීවම කටයුතු කළා අම්මා. එක බොරුවක් කියන්න මේ හිත නේද හරස් වෙන්නේ? හිත නේද මුල් වෙන්නේ? ඒ බොරුව සත්‍ය කරන තා බොරු කීයක් කියන්න ඕන? දැන් තමාගේ බුද්ධිය තුන තමන් දකින්න. එහෙනම් ඒ අම්මා ඒක දැක්කා අම්මගේ බුද්ධිය තුලින්. අකුසලයේ ආදීනවේ වචනයෙන් කරන අකුසලයේ ආදීනවේ දැක්කා මේ අම්මා. බොරු කිව්වේ නැහැ. කවදාකවත් ඒ අම්මා තරහ ගත්තේ නැහැ. කවදාකවත් තරහ ගත්තේ නැහැ. බොහොම හොඳට තමන්ගේ ස්වාමි පුරුෂයාට කතා කළා. ස්වාමි දියණිය හැටියට යුතුයකම් කොට හොඳට ඉෂ්ට කළා. දැන් හොඳ ආදර්ශයක් මේ හැම දිනාට. මවක් හැටියට තමන්ගේ කුසෙන් බිහිවිච්ච දරුවට දහරක සෙනෙහින් දරුවන් වෙන යුතුයකම් කොට ඉෂ්ට කළා. රොස්පරුස් වචන කියලා කතා කරේ නැහැ. කියන්නේ පරුස වචන තරහ ගත්තේ නැහැ. තරහ ගත්තා මොකද වෙන්නේ? මොකද වෙන්නේ තරහ ගත්තා? තමන්ගේ ලේ ධාතු රත් වෙන්නේ නැද්ද? එතකොට මොකද වෙන්නේ? තමන් විසින් නේද රෝගකාරකයන්ට අතවනන්නේ? ලේ ධාතු රත් වෙනවා කියන්නේ රෝගකාරකයන්ට අතවනවා. ඉතින් යම්ම එහෙම කළේ නැහැ. සම්ප්‍රප්පලාප උලුවාන් තරම් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ත්‍රිවිධ රත්නේ සරණ. මට ත්‍රිවිධ රත්නේ සරණ හැර වෙන සරණක්.
එනිසා ඒ විදිහට තමයි ඒ උපාසක මාතාවන් කටයුතු කළේ. ඒ වගේම පිසුනා වාචා කාලය රං හා සමානයි. ඥානවන්තයට ප්‍රඥාවන්තයට. නැනස පාදාගෙන කටයුතු කරන කෙනාට කාලය රං හා සමානයි. යට කාලයෙන් තියෙනවා ගොඩක් දේවල් ප්‍රයෝජනට ගන්න. අනවශ්‍ය විදිහට කාලේ ගත කරන්නේ නැහැ. අවේලාවේ නිදාගන්නේ නැහැ. බොහොම හොඳට පිළිවෙත් පුරනවා. කොහොමද? අර මම මුලින් මාතෘකාවට ගත්තේ කායගත සති වැඩ. කායानुපස්සන. තමන්ගේ මේ බඹයක් පමණ ලෝකෙ පිළිබඳව විමර්ශනය කරමින් තමයි කටයුතු කරන්නේ. ඒක ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය. ඊළඟට හිස් වචන කතා කරන්නේ. හිස් වචන කතා කරොත් මොකද වෙන්නේ? තමන්ගේ බුද්ධිය තුලින් තමන් මොකද්ද කරගෙන තියෙන්නේ? තමන්ගේ වටිනා කියන කාලේ අකුසල් පැත්තට යොමු කළා. තීන විද්‍ය කියන්නේ ඔකටයි. අකුසලේ. ඊළඟට ලෝභ, දේශ, මෝහ වචනයෙන් කරන ඒ දේවල් වගේම සිතින් කරන අකුසල් වලිනුත් බැහැරුණා. දන් දුන්නේ කොහොමද? කිසිම ලාභ අපේක්ෂාවක් ඇතුවද? නෑ. හැම දිනාගෙම යහපත මාගේ යහපතයි. හැම දිනාගෙම දියුණුව මාගේ දියුණුවයි. මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. ඒක තමන්ගේ ස්වාමි පුරුෂයා ඇතුළු, තමන්ගේ දරුවා ඇතුළු, ඥාතිවරයෝ ඇතුළු, අසල්වැසියෝ ඇතුළු කවුරුත් තමන්ගේ මෛත්‍රී සිත තමයි කවුරුන් පිළිබඳව තිබුණේ. තරහ කෙනාටත් ඒ තරහයට බාර දුන්නා. තරහ කෙනත් එක්ක අමනාපුන්නේ. එයාටත් මෛත්‍රිය දෙන්න. ඒක තමයි පිරිසුදු විදිහට වැඩ කරන ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය. දැන් අපි හැමද කරන්න කියලා හිතන්න බලන්න. අපි මේ විදිහට ක්‍රියාත්මක වෙනවද? අපිට ලොකු ආදර්ශයක්. ඒ වගේම තමයි මේ මහින්ද ගාමිනී සංසාරේ ගෙනාපු යම්කිසි අකුසල කර්මයක්. ඒක කාටත් පොදුයි. සමහර වෙලාවට මව් කුසේ කලලයක් හැටි බිහි වෙච්ච කලලේ ඒකම නැති වෙනවා. ඒක නේද? ලෝකකවිය. මෙතන ඉන්නේ මව් පදවිය ලැබපු අය. ගෙනාපු අවිසෙච්චරයි. උපත සමග මරණය ගෙනලා තියෙන්නේ. මාත් එහෙමයි. මේ හැමදිනමත් එහෙමයි. මිය පරලෝකීය මේ නම් සඳහන් කළේ ඇත්ත එහෙමයි. මේක තමයි ලෝකේ සංසාරේ ස්වභාවය. ඊළඟට අපි මැරුණා. කුමකින්? පංචේන්ද්‍රියන් හරහා සම්මුති මරණය. අමලින් සඳහන් කළ ආකාරයට. ඇහැට දකින්න රූපය උපාදාන කරගත්තා. දරණ රූප තියෙනවා. මොනවද රූප? ස්වාමි පුරුෂයාගේ රූපේ. තමන්ගේ දරුවාගේ රූපේ. තමහට තරහ කෙනාගේ ඒ රූපේ දැක්කම තමන්ගේ හිතට ව්‍යාපාදයක් ඇති වෙනවා. තමන් කැමති කෙනෙක් දැක්කොත් ඒකට උපාදානයක් ඇති වෙනවා. මේ උපාදානයයි ව්‍යාපාදයයි දෙක තමයි සංසාරේ අපි සැරිසැරීම සිද්ධ වෙන්නේ. මේ දෙක නිසා. මොකක්ද ඒකට හේතුව? මම මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වෙලා මේ හැම දෙයක්ම පරිභෝජනය කරන මේ පංචේන්ද්‍රියට ගෝචර වෙන සියලුම දේවල් සදාකාලිකයි කියලා අපි අල්ලගත්තා. මේ කිසිවක් සදාකාලිකද? බුද්ධිය තුළින් කල්පනා කරලා බලන්න. අර හිස් වචන කතා කරන්නේ නැතුව සම්ප්‍රප්පලාප දොඩවන්නේ නැතුව තමාගේම බුද්ධිය තුළින් තමන් හැම ඉරියව්වකදීම මෙතන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දකිමින් සම්මත ලෝකේ හැම දිනාත් එක සම්බන්ධකම් පවතින.
රැකියාව කරනකොට, ව්‍යාපාර කරනකොට මේ හැම ක්‍රියාවක් යෝනිසෝ මනසිකාරයෙන් කරන්න. ඒ යෝනිසෝ මනසිකාරයෙන් කරනකොට හිත කැළඹෙන්න පුළුවන් සමහර වෙලාවට. අකමැති දේවල් සිද්ධ වෙනවනේ. මොකද මේ ලෝකේ එක එක්කෙනාගේ විවිධාකාර ගති ලක්ෂණ තියෙනවා. සමහර තමන්ගේ දරුවෝ තමන්ට නොගැලපෙන දේවල් කරන්න පුළුවන්. ඒක යථාර්ථය. ස්වභාවය ලෝකේ. නමුත් එයාගේ ගති ලක්ෂණ තමන් ඉස්සලා අඳුන ගන්න ඕනේ. අඳුනගෙන තමන්ගේ හිත රත් කරගන්න නැතුව දරුවට තව තවත් ලං වෙලා අම්මා කෙනෙක් හැටියට, පිය කෙනෙක් හැටියට ඒ සහෝදරයෙක් නම් සහෝදරයා ගැටුපාඩුකමක් දැක්කොත් බොහොම හොඳට පෙන්නලා දෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ තමන්ගේ මේ සිත කියන එක පාලනය කර ගැනීම. අන්න ඒකට තමයි බුදුහාමුදුරු දේශනා කළේ. මනෝපුබ්බංගමා ධම්මා. මනස තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. කුසල් කරන්න, අකුසල් කරන්න. මනස කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවාද මනස කියලා? මොකද්ද කියන්නේ? මයින්ඩ් කියලා කියනවා. එතකොට භාෂාවල් 100ක් තියෙනවනේ. නම් 100ක්. දැන් බුදුහාමුදුරු දේශනා කරපු ඒ දර්ශනය සනාත වෙන්නේ නැද්ද? රූපං ජීරති මච්ඡාන. රූපේ දිරනවා. ක්ෂණයක් පාසා. මරණය කරා ලං වෙනවා. මච්ඡාන. නාම ගොත්තන්න ජීරති. නාමය කියලා කියන්නේ කොහොමද? ඔය දැන් අපි මේ හැම දිනාටම දාන නම් ප්‍රඥප්ති. දැන් මේ උපාසකම්මගේ මහත්ය මේ උපාසකම්මට සඳහන් කරනවා බිරිඳ කියලා නේ. දරුවා අම්මා කියනවා. අක්කා කෙනෙක් ඉන්නවනම් නංගි කියනවා. එතකොට නාමෙට නාම කීයක් එකතු වෙනවද? ඕවා තමාගේ බුද්ධි තුලින් දකින්න ඕන. ඊළඟට දැන් ඔය රූපෙට මේ රූප දෙනවා. දෙන්නේ නැද්ද? ඊළඟට බත්පාන් කවුපි මුංගට කියලා අපි ඔය නම් දාපුවා ඔකට දෙනවා. අන්න රූපෙට රූප දුන්නා. එකතු කළා. මෙන්න මේකට තමයි නාම රූප කියන්නේ. මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? රූපය ක්‍රියාත්මක වෙන්නේ නාමය හරහා. නාමය වෙනම දකින්නේ කිව්ව බුදුහාමුදුරුවෝ. රූපය වෙනම දකින්නේ. මේක දකින්නේ ප්‍රඥාවන්තයා පමණයි. දැන් මේ ලෝකේ අපි තාක්ෂණයකින් ඉහළම තැනට ගිහිල්ලා තියෙනවා. නේද? ග්‍රහ ලෝක පවා හොයාගෙන තියෙනවා. කවුද මේ හොයාගත්තේ? මනුෂ්‍ය කියන සත්වය නෙමෙයිද? එතකොට මේ නාමකය ක්‍රියාත්මක වෙලා මේ රූපකය නාමකය හරහා රූපේ ක්‍රියාත්මක වෙලා තමයි ඔය සියලුම දේවල් හොයාගත්තේ. අපි පරිභෝජනය කරන ඇල්පෙනෙත් ඉඳලා සියලුම දේවල් හොයාගත්තේ අපි වගේම මිනිස්සුયો සිත මුල් කරගෙන. මේකට කියන්නේ චෛතසික ධර්මයක්. එහෙම නැත්නම් සිටිවිලි. එහෙම නැත්නම් ධම්ම කියලා කියනවා. අන්න ඒකට තමයි බුදුහාමුදුරු දේශනා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. මොකද ධර්මය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. තමන්ගේ හිතට එන අකුසල ධර්මයන් බොහොමයක් එන්නේ. ඒ අකුසල් ප්‍රහාණය කරන තැන තමන් ඉන්න ඕන. ඊළඟට කුසල ධර්මයන් වර්ධනය කරන්න උත්සාහයක් ගන්න ඕන. කුසල ධර්මයන් වර්ධනය කරන්න නම් දුආන්තරං අර මම මුලින් සඳහන් කළ අපේ මැංච උපාසිකා අම්මා වගේ. ඒ වගේම මේ මහින්ද ගාමිණී ඒ තරුණ මහත්මියක් කොහොම සමාජයට හිත කර සමාජයේ හොඳ ප්‍රබල චරිතයක්. හැම දිනාගෙම ප්‍රසාදින ලක්විච්ච චරිතයක්. ලොකු ආදර්ශයක් සමාජයට දුන්නා. තමන්ගේ
ස්වාමි දියණිය වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන්, සමාජයේ වෙනුවෙන් යුතුයකම් කොට ඉෂ්ට කරා. මරණ මොහොතේදී මරණය එනකම් බලන් හිටියා. මරබියක් ඇති වුණාද? මරබියක් ඇති වුණා. මරණවා අපි කවුරුත්. අපි ඉපදුණා නම් මරණවා කියන එක මෙනෙහි කරා. මරණානුස්සති භාවනාව මෙනෙහි කරා. සංසාරේ ගෙන ආපු කුසල අකුසල කර්ම වලටනු තමයි අපි කවුරුත් මේ සංසාරේ ඒ සියලු ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ සක්කාය දිට්ඨි කියනවා. සක්කාය කියන්නේ සංසාරේ කරපු කුසල් හෝ අකුසල්. දිට්ඨි කියන්නේ ඒකට සාපේක්ෂව සුවකයින් කරන කුසල් හෝ අකුසල්. හැබැයි බොහොමයක්ම කුසල් දහම් කරන්නේ කවුද? ප්‍රඥාවන්ත. සංසාර බය දකින්න කෙනා. සංසාර බය දකින්න කෙනා අවදාකත් ශෝක කරන්නේ. මොකටද ශෝක කරන්නේ? ශෝක කරනවා කියලා කියන්නේ මොකද්ද? නিত্য සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වුණොත් තමයි ශෝක කරන්න හිතෙන්නේ. මසසින් බැලුවොත් තමන් කැමති දේ සිද්ධ වෙනකොට තමන්ට හිතේ දුකක් ඇති වෙනනේ. ප්‍රේ විප්පයෝගෝ දුක්ඛෝ. එහෙම නේද? ඒක තමාගේ බුද්ධිය තුලින් දකින්න. ඇයි මං දුක් වෙන්නේ? බුදුහාමුදුරුව අපට දේශනා කළේ දුක පිළිබඳව තමාගේ බුද්ධිය තුලින් තමන් විමර්ශනය කරලා දුකක් ඇති නොවන ආකාරයට මේ හැම දෙයක්ම පරිභෝජනය කරන්න. අන්න ඒක තමයි අපිට අමාරුම දේ නේද? අපි හැමතිස්සෙම සංසාරේ පුරුද්දට අනුව සුවකයෙන් සිද්ධ කරේ මේ හැම දෙයක්ම සදාකාලිකයි කියන මිත්‍යාවට ගොදුරු වෙලා මේ හැම දෙයක්ම අපි සන්තකේ තබා ගන්න උත්සාහ කරනවා. එහෙම නේද? අපි සන්තකේ අපිට කිසි දෙයක් තබා ගන්න පුළුවන්ද පින්වතුනි? අපි සන්තකේ කිසිම දෙයක් අපිට තබා ගන්න බැහැ පින්වතුනි. අපි සන්තකේ තියා ගන්න පුළුවන්, සතු කර ගන්න පුළුවන් දෙයක් බුදුහාඳුර අපිට පෙන්වලා දුන්නා. මොකක්ද? මේ අභ්‍යන්තරයෙන් මේ ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා ලබා ගන්න සැපය, අන්න ඒක තමයි සදාකාලික සැපය. අන්න ඒක තමයි අපි මතු කරගන්න උත්සාහ ගන්න ඕනේ. ඒක මතු කරගත්තොත් තමයි මෙතෙක් කල් අපි සංසාරේ ඉපදෙමින් මැරෙමින් අපි සකස් කරපු පංච උපාදානස්කන්ධය ශේ කරගන්න පුළුවන්. රූප උපාදානස්කන්ධ සකස් කළා අපි. දරුවට උපාදාන වෙන්නේ අපි සමහර වෙලාවට. දරුවට උපාදාන වෙනවා. තමන්ගේ ප්‍රියමනාප කෙනෙක් නැති වෙනකොට තමයි දුකයි. ඒ රූපේ මැවි පේනවා. මනෝ ධාතුවෙන් මවල දෙනවා. විඥානේ ගබඩාවේ තියෙනවා. එයාගේ නම මතක් කරනකොටම රූප කලාප අලුත් තැටියක් හැද අලුත් විදිහට නිර්මාණය වෙලා ඒ සියලුම දේවල් එක්ෂණිකින් ලබලා දෙනවා. හොඳයි නේද? ඒක තමාගේම බුද්ධිය තුලින් දකින්න. දැන් මගේ හිතට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ චෛසික ධර්මයක්. එහෙනම් මේකේ ආදීනවේ දකින්න ඕන. ආදීන කියන්නේ කොහොමද? පටිච්ච සමුප්පාද. පටිච්චසමුප්පාද කියන්නේ කොහොමද? අවිද්‍යාව. මේ අවිද්‍යාවට නේද අපි කවුරුත් අහුවෙන්නේ. මාත් එහෙමයි නිවන් අවබෝධ කරගන්න තාක්ක. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, රහත් මාර්ගයේ පිවිසියක්. අලුයට තියෙන ගිනි පුපුර වගේ අනුශය නගිනවා. මාර්ය අපිත් එක්ක ඉන්නවා. අපි මාර්යගේ වශයෙන් ඉන්නේ.
කඩු අමෝරාගත්ත වදකයෝ වගේ අපිව එක එක කූඩු වලට තල්ලු කරන්න උත්සාහ කරනවා. මේ කූඩු වල අපි හිටියා මේ ඉස්සෙල්ලා මොන කූඩුද? තිරිසන් කූඩු හිටියේ නැද්ද? ඒ නිසා නේද හිතුවා තිරිසන් ගතිය එන්නේ අපිට. හොඳයි එන්නේ නැද්ද? പ്രേත කූඩුවේ අපි හිටියේ නැද්ද? දැනුත් ඉන්න හිතුවා പ്രേත කූඩුව එනවා මේක ඇතුළට. പ്രേතයා ඉන්නේ මෙතන. යක්ෂයා ඉන්නේ මෙතන. ඕක දකින්න නැති අය නේද අද මේ ලෝකේ බොහොමයක් ඉන්නේ. එහෙම නේද? මේ කාම ලෝකේ ස්වභාවය මේක නේද? බුදුහාමුදුරුවෝ කිව්වේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමා තුලින්ම තමන්ගේ බුද්ධිය මේ වෙලා තමන් කොතනදී ඉන්නේ? තමන් කොයි වගේ ක්‍රියාකාරකමක්ද සිද්ධ කරන්නේ? හොඳයි තමන් පිළිබඳව දන්නේ තමන් මිසක් වෙන කෙනෙක් දන්නවද? දැන් මේ ඇත්තට පුළුවන්ද මං ගැන කියන්න? මට නම් බෑ මේ ඇත්ත ගැන කියන්න. තමාගේ ගති ලක්ෂණ, තමාගේ සියලු ක්‍රියාකාරකම්, තමාගේ හෘද සාක්ෂිය දන්නව නේද? අනිකට හිත කියන්නේ. එහෙනම් ඒක තමා තුලින් නිතරම මොකද්ද කරන්න ඕන? උපමට්ටම් කරන්න ඕන. මණිකක් මේක සිත හරියට හරිම ප්‍රභාස්වර හිත. අපි තමයි මේ පංච ඉන්ද්‍රියන් හරහා මේක දූෂණය කරගත්තේ. නැවත නැවතත් ඒක කරනවද? එහෙමත් නැත්නම් මේ හිත තමන්ට ඕන විදියට පාලනය කරගෙන තමන්ගේ බුද්ධිය තුලින් මස් ඇසින් බැහැර වෙලා මේ මස් ඇස තමයි හැමතිස්සෙම ඉස්සරහට එන්නේ. නිත්‍ය සුඛාත්මකයි. නැනස කියන එක පාදාගෙන ප්‍රඥාව මතුවෙන විදිහට තමන් ඉරියව් පවත්වනවා නම් තමන් ඉන්නේ බුදුහාමුදුරගේ දේශනාවට අනුව ධම්මපටිපදා කියලා. අන්න එහෙම කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කළේ තමන්ගේම බුද්ධිය තුලින් තමන්ගේ ගැලවීම මතු කරගත්තා කියලා. බුදුහාමුදුරු දේශනා කරේ නෑ මම කාගේවත් ගැලවුම් කාරී කියලා. උන්වහන්සේ ගැලවෙන මාවත අපට පෙන්වලා දුන්නා. යායුතු මග. දැන් අපි මේ මාවතේ යනවද කියලා අපේම බුද්ධිය තුලින් අපි නිරතුරුවම විමර්ශනය කරනවා. අපහසු කාර්යයක් තමයි. මොකද මේ කාම ලෝකයක් නේ තියෙන්නේ. තාක්ෂණයේ මෙවලන් වැඩි. ඇහැ පිනවන්න දේවල් බොහොමයක් තියෙනවා මේ ලෝකේ. නේද? එහෙන් දකින්න කොපමණ ජවනිකාවල් මේ ලෝකේ තියෙනවද? එක එක්කෙනා එක එක ජවනිකාවලට තමයි කැමති. නේද? එක එක්කෙනාගේ හිත සමහර අය කැමති ලස්සන රූප දකින්න. ඔය එක එක දර්ශන ප්‍රියමනාප දේවල් දකින්න සමහර අය කැමති මේ මිහිරි ශබ්ද අහන්න. බුදුහාමුදුරු කොතනකවත් දේශනා කරේ නැහැ. ඇහෙන් රූප බලලා ඒක දුකක් කියලා හිතාගෙන ඒක බලන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා නෑ. ඒකෙන් සතුටක් ලබන්න, තෘප්තියක් ලබන්න. ඇහැ තියෙන රූප බලන්න. බලලා ඒක තුලින් තමාගේ බුද්ධිය ආධාර කරගෙන යථාර්ථය අවබෝධ කරගෙන මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. හොඳයි ඒක කාටත් පොදු නැද්ද? මෙනෙහි කරලා ඒ රූපේ ලස්සන රූපයක් නම් ඒක සතුටක් භුක්ති විඳින්න. එහෙනම් මේ බුදුහාඳුරු දේශනා කරේ කුමන පිළිවෙතක්ද? මච්චිමා ප්‍රතිපදා. මැදුම් පිළිවෙත. ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, රන් රිදී මුතුමැණික් තමන් පළඳන්, ඔය මුහුණ ලස්සනට තබා ගන්න එක එක දේව කරන් ප්‍රශ්නයක් නමුත් යථාර්ථය දැනගෙන. නේද? දැන් අපි බොහොම දේවල් කැමතිනේ ස්ත්‍රී පාර්ශ්වයේ දරුවෝ මේ තරුණ දරුවෝ නේද? මුහුණ මේක අර එක දේවල් තියෙනවනේ දැන් එකකෝ තියෙන්නේ.
ඔය රූප පෙට්ටිය ඇතුලේ තියෙනවනේ. නේද? ඕවටනේ අපි අහුවෙන්නේ. ඕව කරන්න කමක් නැහැ. නමුත් යථාර්ථය දැනගෙන. ඔය රූප පෙට්ටියේ තියෙන දේවල් වලට අපි අහුවෙන්නේ. නේද? උපාදාන වෙන්නේ ඒවට නේද? රූප පෙට්ටියේ තියෙන එක එක චරිත දැකලා අපේ හිත ව්‍යාපාද කරගන්නේ නැද්ද? ඔය මනං කල්පිත රූප දැකලා මනං කල්පිත කියන්නේ මොනවද? එක එක චරිතාංග තියෙනවනේ ඔය රූප පෙට්ටියේ. ඒ රූප පෙට්ටිය ඒව දැකලා හරලා ඒවට අපි මොකද වෙන්නේ? නොදුනුවත්වම අපේ හිත අකුසලෙට නැඹුරු කරගන්නවා. හොඳයි නැද්ද? අකුසලෙට නැඹුරු වෙනවා. Tamante හිතක් ඉන්නේ මේක මනං කල්පිතයි. මෙතන කෙනෙක් නැහැ. දැන් ওই මම මුලින් සඳහන් කළ ආකාරයට තමන් මේ අවබෝධය තමන්ගේ බුද්ධිය තුළින් දැක්කනම් රූප පෙට්ටියේ සියලු දේවල් තමන් දකින්න නමුත් යථාර්ථය දැනගෙන තෘප්තියක් ලබන්න. සැපයක් භුක්ති විඳින්න. නමුත් ඒ සැප කෙලවර තිබුණ තත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා. අනිත්‍යයි. එහෙනම් තිබුණ තත්ත්වයෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියන්නේ අනත්තයි. අන්න ඒ දේ තමාගේ බුද්ධිය තුළින් මතු කරගෙන තමන්ට පුළුවන් දුක ඇති නොවන ආකාරයට මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන මේ සියලු දේවල් පරිභෝජනය කරනවා. ඒක නේද කරන්න ඕන අපි. එහෙම වෙනකොට අපි කවුරුත් මැරෙනවා. මේක මරණය කියන එක කාටත් උරුම දෙයක්. සාධාරණ දෙයක් මේ ලෝකේ. නේද? ඒක තමයි බුද්ධිය තුලින් අවබෝධ කරගන්නේ කොහොමද? මරණානුස්සති භාවනාව නිතරම මෙනෙහි කරනවා. ජාතියක් හැටියට ඉපදුනා නම් අපි ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ වයසට යනවා, ලෙඩ වෙනවා. ලෙඩ නොවන කෙනෙක් ඉන්නවද? ඕක මෙනෙහි කරනවා. අනතුරු වලට කොපමණ වාචනය වෙනවද? කියන්න පුළුවන්ද? දැන් මේ අපි මෙතන ඉන්නවා, මේ පිරිස ඉන්නවා. නමුත් අපට කොයි මොහොතේ අනුතුරකට වාචනය වෙලා අපේ ජීවිතේ නැති වෙයිද? එනත්තම් මොන ආකාරයේ දුක් විඳින වෙයිද කියන්න බෑ පිටු. මරණය කියන එකත් එහෙම තමයි. ආස උඩ හිටියා, පොළොව යට හිටියා, මුහුද මැද හිටියා, කොහේ හිටියා මරණය අපි කරා ළඟ වෙනවා. මේ මරණය එන මොහොතේ මරණය ඉදිරියේ නොබියව මුණ දෙන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන කෙනා. අන්න එහෙම කෙනා රෝගකාරකයන් ඉදිරියේ අකම්පනීයයි. අපේ මහින්ද ගාමිණී වගේ. ඒ වගේම තමයි අනතුරටපත් වේද ඒක ඉදිරියේ තමයි කියන්න බෑ කොයි වෙලාවෙද. ඒ හැම දෙයක්ම ඉදිරියේ තමන්ගේ හිත කම්පණය කරගන්න. තමන්ට කටයුතු කරන්න පුළුවන් ශක්තිය මත කරගත්තා නම් මනෝකුභංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මේ හිත තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. කුසල් කරන්නත් අකුසල් කරන්න මනසාචි ප්‍රසන්නේ. දැන් මේ මනස ප්‍රසන්න කරගන්න තමයි අපිට ඕන. මනස ප්‍රසන්න කරන්න නම් මස්සසින් බැහැර වෙලා නැනස කියන එක ආදාගෙන ප්‍රඥාව මතුවෙන ආකාරයට කටයුතු කරන් බුදුහාමුදුරු දේශනා කරපු මේ ධර්මයේ කෙරෙහි අචල ශ්‍රද්ධාව තියෙනවා. අචල ශ්‍රද්ධාව කියන්නේ අර මඩේ හිත වෙලා ඉන්න වගේ නෙවෙයි. ඒක ශ්‍රද්ධාව නෙවෙයි. ඒක වැළෙන සුළු ශ්‍රද්ධාව. අචල ශ්‍රද්ධාව තියෙන කෙනා ජීවිතේ ගියත් ප්‍රාණඝාතය කරන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීලා. ඒ ශික්ෂාපදේ කයින් කරන අකුසල් තුනෙන්ම බැහැර වෙනවා. ඒ වගේම වචනයෙන් කරන අකුසල් හතරක් තියෙනවා. ඒවෙන් බැහැර වෙනවා. මුලින් සඳහන් කළ ආකාරයට හැම මොහොතකදීම නැනස තුලින් ප්‍රඥාව මූදු වෙන ආකාරයට තමන්ගේ සියලු ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. අන්න ඒ පිළිවෙත අනුගමනය කරන කෙනා උදේට නැගිට පැදුරේ ඉඳලා රැට නිදා ගන්න යනතුරු තමන් මොන ආකාරයේ ක්‍රියාකාරකම් වලට යෙදුනේ මොන විදිහට තමන්ගේ හිත කුසල් පැත්තට වර්ධනය කළාද
Tamanට වැරදුනේ කොතනද? අකුසල් මූලයන්ට ගොදුරු වුණාද? නොදුනුවත්ව හරි. එහෙම වුණා නම් නැවත වරක් තමන්ට ඇඟිල්ල දික් කළ ප්‍රතිඥාවක් දෙනවා මම ඊට පස්සේ මේ දේ කරන්නේ. ඊට පස්සේ මම කලබල වෙන්නේ මගේ ලැබුණු මේ මනුස්සාත්මේ වටිනාකම අවබෝධ කරගෙන මම මේ සංසාර ඕගය තරණය කරනවා. හරියට කොහොමද? හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල ධාරාවක් සොයන්නාසේ මේ ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව තියන්න. මේක කරන්න අපහසුද? මේක කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනද? මේවා කරන්න මුදල් ඕනද? මේ ප්‍රතිපත්ති තුල ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න මේකට වෙලාවක් ඕනද? තමාගේ බුද්ධිය තුලින් මේක විමර්ශනය කරලා බලන්න. බස් එකේ ගියා. පාරේ ඇවිදිනකොට හැම කෙනාත් එක්ක සම්බන්ධකම් පවත්වනකොට හැම මොහොතකදී තමන්ගේ විතර දොරේ ගෘහණියන් එක්ක කොච්චර වැඩ කොටසක් කරන්න තියෙනවද? ඒ හැම දෙයක්ම බොහෝම හොඳට සිද්ධ කරන්න පුළුවන්. හිතට එන්න පුළුවන් සමහර වෙලාවට ව්‍යාකූල භාවයක්, හිතේ කලකිරීමක් ඒ වෙනව නැත්තේ නෑ. ඒ එන හැම එකම තමන් දකින්න. මොකද? අධ්‍යාරක්ෂක කලාපයක්. සද්ධා ඉන්ද්‍රිය ප්‍රබල කරගන්න පුළුවන් තමන්ගේ බුද්ධිය තුලින්. ඊළඟට විරි ඉන්ද්‍රිය කෙලස්තවන වීර්යය. චිත්ත ඒකාග්‍රතාවයේ තබාගෙන තමන් දැන් කටයුතු කරන්න උත්සාහ ගන්න. වීර්යය තියෙන. සද්ධාවයි වීර්යයයි දෙකම එකට තියෙන. ඊළඟට සද්ධාව වීර්යය තිබුණට මදි සතිය තියෙන්න ඕන. අන්න සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මේ සිත කියන එක දකිමින් ඉන්නවා. සිත අහවල් හැඩයක් කියලා කියන්න පුළුවන් දරුවනේ? බෑ. අහවල් හැඩයක් කියලා කියන්න බෑ. මේක කොටස් 32කින් නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒකට ඒ කොටස් 32 හරහා මේ සිතක් කියන එකක් ඉපදුනා. අන්න ඒකට සිත කියනවා. මේක තමයි යථාර්ථය. මේක තමන්ගේ බුද්ධිය තුළින් දකිමින් හිත පාලනය කරගනිමින් කටයුතු කරනවා නම් සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රියත් ප්‍රබලයි. ඉන්ද්‍රිය සංවරයි යාවි. කය සංවරයි. ඕනම දෙයක් බොහොම කඩිසරව කරන්න පුළුවන්. කිසිම දෙයකට පසුබට වෙන්නේ නැහැ. තමන් හැම දෙයක්ම තමන් යම්කිසි යහපත් දෙයක් කරනනම් ඒක නිම වෙන තාක්කල් ඒ මත්තේ ඉන්නවා. එහෙම කෙනෙක් තමයි මේ ජන්මාන්තරගත වෙච්ච මැන්චෝ උපාසකම්ම. පස්සට ගියේ නෑ. හොඳ උදාර චරිතයක්. ඒ නිසා අපිත් මේ විදිහට මේ පිළිවෙත අනුගමනය කරන්න ඕන පිළිවෙත. එහෙම අනුගමනය කළොත් තමයි අපට අභ්‍යන්තරේ සැපේ මත කරගෙන කටයුතු කරන්න පුළුවන්. සමාධියත් ඒ වගේම තියෙනවා. සතිය වගේම සමාධිය අන්න ප්‍රඥාව තියෙනවා. අන්න ප්‍රඥාව තමාගේ මෙතනින් දකින්න පුළුවන්. මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන ප්‍රඥා ඇස කියන එක මෙතනින් තමට දකින්න පුළුවන්. අද්දුටුවයි සත්‍යයි. ඒ පිළිවෙත තුලින් තමන්ට පුළුවන් මේ ක්‍රමවේදය තුල තමන් ක්‍රියාත්මක වෙලා තමන්ට පුළුවන් මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය තමා තුලින් දකින්න. අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න පුළුවන්. හොඳයි අනිත්‍ය නැද්ද? මන්ත්‍රයක් වගේ මෙනෙහි කරන්න. මේ ඇහැට දකින්න රූපේ අනිත්‍යයි. සල්ලි යොන්නේ නැහැ නේ ඔකට. යන්නේ නැහැ නේ. කාගෙවත් තහංචියක් නැහැ නේ ඔක මෙනෙහි කරන්නේ. අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න. මන්ත්‍රයක් වගේ. තිබුණ තත්වෙන් අන්‍ය තත්ත්වයට පස්සේ අනත්ත් සංඥා. දැන් බුදුහාමුදුර එතන දේශනා කරා දුක්ඛ සංඥා කියලා. නෑ. ඒ මොකද? දුක පිළිබඳව පිළිසිඳ දැනගත්ත තමගේ බුද්ධිය තුලින්. තමන්ට පුළුවන් මේක මතු කරගන්න. බුදුහාමුදුර දේශනා කරේ මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා මේ අනුව කටයුතු කරනකොට තමයි තමන්ට මේක මතු කරගන්න පුළුවන් වෙන්නේ. මෙතෙක් කල් අපි හිතේ පින්වතුනි දුක්ඛේ අඥාන.
අපි සැපයි කියලා අල්ලගත්ත දුකමයි මම මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වෙලා නිත්‍ය සුඛාත්ම කියන අපට වැරදුනේ. එහෙනම් දුක්ඛ සමුදය ඥාන මොකද්ද? තණ්හාවට දාසකම් කළා. සිතට වාල් වුණා. එහෙම නෙමෙයිද? දැන් තමන් තට්ටු කරලා බලන්න තමන්ගේ හිතට. මම හිතට වාල් වෙලා කටයුතු කළා. මම ශෝක කළා, කලහ කරා, වාද කළා. දැන් සමහර වෙලාවට දැන් මෙතනත් ඉන්න පුළුවන් අයගේ පිරිස්. ඉදිරියටත් එහෙම ඉන්න පුළුවන්. කියන්න බෑ. මොකද කොයි විදිහට මේක කෙලවර වෙයිද කියලා කියන්න බෑ. කලහ වෙලා මොන හරි අනතුරක් වෙලා නේද? හරියට මේ බැලුම් බෝලේ පුම්බගෙන යනකොට සමහර වෙලාවට මේ බැලුම පුම්බන අතර වාරේ පිපෙරෙන්න පුළුවන්. මදක් පිම්බෙනකොට පිපෙරෙන්න පුළුවන්. සමහර වෙලාවට ඊට වඩා මදක් ඒ වගේ තමයි මේක. මේකත් බැලුමක් වගේ. මේ කූඩුව කොයි මොහොතේ කුමන ආකාරයට මොන ජවනිකාවලට මේක පත් වෙද කියලා කියන්න බෑ පින්වතුනි. ඔක මෙනෙහි කරන්න. අන්න එහෙම මෙනෙහි කරනකොට තමයි අසුබ සංඥා දැන් මුන්නෝක Taman තුලින් දකින්න පුළුවන් තමන්ගේ බුද්ධිය තුලින්. දැන් ඔයට ඇහැට ප්‍රියයි, නාසයට සුවඳයි, දිවට රසයි කියලා ගන්න දේවල් මේ දත් වලින් කෙල වලින් හැපිලා ඒක හැබැයි Taman හැම මොහොතකදීම මේ ප්‍රතිපත්ති තුල ඉන්නෝන සම්පජානකාර පබ්බතේ කියලා කියන මේකට බුදුහාමුදුරුවෝ. තමන්ගේ බුද්ධිය තුලින් මේ හැම ක්‍රියාකාරකමම ඊතර අතු ගන්නකොට මිදුල ගේ අතු ගන්නකොට උයන පියනකොට තමන් මේ පිළිවෙත අනුගමනේ උදේට නැගිට මොහොතේ දත් ටික මදිනකොට තමන්ගේ හිත එතන තියෙන්න ඕන. මේ පැත්තට යනකොට මේ දත් ටික මේ පැත්තට මදිනකොට මේ පැත්තටම මේ විදිහට තමන්ගේ හිත ඒ හැම මොහොතකදීම තමන් යෝනිසෝ මනසිකාරේ ඒ කරන හැම ක්‍රියාවක්ම සිද්ධ කරනවා තමන් ඉන්නේ ධර්මයක් එක්ක. තමන්ගේ හිත දුවන්නේ කොහොමද? ධර්මීය පරිශීලනය කිරීම තමයි තමන්ගේ ජීවිතය. අන්න එහි විදිහට කියන්නේ අසුභ සංඥාව තමන් මෙනෙහි කරනවා. මේ යථාර්ථය ආදීනව සංඥා. ආදීන කියන්නේ මොකද්ද? ආදීනවය. පටිච්ච සමුප්පාදේ ඊළඟට මෙතෙක්කල් අපි සංඛාර සකස් කරේ මම මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වෙලා අතීතයේ තියෙන දේවල් වර්තමානයේ දුක්ඛින්ද. ඊළඟට එය හා සම්බන්ධව අනාගතයේ වෙන තියෙනවනේ. ඒකත් කියනලා අතීතයයි අනාගතයයි මේ දෙක කියනලා වර්තමානයේ අපි දුක්ඛින්ද. දැනුත් එක කරනවද? කරන්නේ නැද්ද? ඕක මෙනෙහි කර නේද දැන් අපි මෙතෙක් කල් ඉන්නේ අපිට මතක් වෙන එක එක රූප කලාප. ඒ මතක් වෙනකොට ඒවා අපි ආවර්ජනය කරලා අපි කොච්චර එකෙන් හිතේ අසහනයක් දුකක් ඇති කරගන්නවද? මේක මෙනෙහි කරා. එහෙනම් ඒ ආදීනව කියන්නේ ඒක Taman තුලින් අවබෝධ කරගන්න ඕන. එහෙනම් සංඛාර විසංඛාර තත්ත්වයටපත් කරගන්න. එහෙනම් සංඛාර විසංඛාර වෙනවා නම් මොකද වෙන්නේ? නාම රූප සකස් වෙන්නේ. දැන් නාමය තමන් වෙනම දකින්න නාම කියන්නේ මොකද්ද? සිටිවිලි. රූපය කියලා කියන්නේ මේ රූපය. මේ රූපය ශෙනයක් පාසා මේ රූපෙත් සනබංගු තත්ත්වයට. ඔතනක් නැහැ, මෙතනක් නැහැ, කොතනක් නැහැ. ඒක තමාගේ බුද්ධිය තුළින් දකින්න ඕනේ. අන්න එහෙම දකින්නකොට තමයි තමන්ගේ මේ අභ්‍යන්තරේ සැපේම කරගන්න පුළුවන්. ඊළඟට ආයතන, චක්කායතන, සෝතායතන නේද අපි කියනවනේ. ගන්ධායතන, ගානායතන කියනවනේ. දිවහායතන, කායායතන, මනායතන ඔය කියනවා. ඔය ආයතන මොකද්ද? හඳුන ගන්න දාපුවා. එහෙනම් ඔය හැම දෙයකම තියෙන අවිනිශ්චිත භාවය, ඔය හැම දෙයක්ම ප්‍රඥප්ති හැටියට Taman දකිනවා. ඔය හැම දෙයක්ම Tamanගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න ඒ අවශ්‍ය විදිහට Tamanගේ විමුක්තිය මතු කරගන්න ආධාර කරගත්ත දේ. ඔරුව අරගෙන ගඟෙන් එගොඩ වෙනවා. ඔරුව පැදලා ඊට පස්සේ ඔරුව කරේ තියන් යනවා. නෑ නේද? ඒ වගේ අවබෝධය ලබා ගත්තට පස්සේ
ඔය හැම දෙයක්ම අත්හැරෙනවා. අත්හරින්න ඕනේ අත්හැරෙනවා පින්වතුනි. අත්හැරෙන තැන තමන් ඉන්නවා. එහෙනම් ආයතන සකස් වෙන්නේ. මෙතෙක් කල් අපි පහස ගත්ත නිත්‍ය සුඛ ආත්ම කියන මේ හැම දෙයක්ම පහස ගන්න අර කාම සුඛල්ලිකාණ යෝගිතත් නතු නොවි අත්ත කියලා මතාන යෝගිතත් නතු නොවි මචිමා ප්‍රතිපදාව තුල ක්‍රියාත්මක වෙලා තමන්ගේ සතුට භුක්ති විඳින අන්න පස්ස ඊළඟට වේදනාව කියන්නේ මොකද්ද? අපි සඳහන් කරන සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ම සුඛ වේදනා. අන්න ඕකත් Tamanට තුල ප්‍රහාණය කරන්න පුළුවන් තැන Taman ඉන්න. අඳුන ගන්න දාපු ප්‍රඥාත් තිබිය. මුලින්ම සඳහන් කළ ආකාරයට. එහෙනම් ඒක තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගත්තා නම් තණ්හාව කියන දෙයක් නැහැ. තණ්හාව ෂේ කරගන්න පුළුවන් Tamanට. තණ්හාවක් නැත්තම් උපාදානයක් නැහැ. දැන් අපි දරුවන් කිරි උපාදාන වෙන්නේ නැද්ද? දරුවා ලෙඩ වෙනකොට මොකටද බේත් අරන් දෙන්නේ? දරුවා ලෙඩ වෙලා ඉන්න බලන්න බෑ Tamanට දුකයි. ඒක නේද? දරුවා බඩගින්න ඉන්නකොට කොහොම හරි කවන්න ඕන. කවන්නේ මොකටද? දරුවා නොකල් Tamanට දුකයි. දරුවා පාසල් ගිහිල්ලා ගෙදර වෙලාවට ආවේ නැත්තම් මොකද වෙන්නේ? ගිනි ගන්න නැද්ද? අපි හැමතිස්සෙම ඕක නේද කරන්නේ? ගිනි අරගෙන ඉන්නවනේ. ඔය හැම දෙයක්ම සම්මත ලෝකේ Taman කරන්නේ. නමුත් යථාර්ථය දැනගෙන ගිනි ගන්න නැතුව මෙතන. උපාදාන වෙන්නේ නැතුව. ව්‍යාපාද වෙන්නේ නැතුව. මේ දෙකටම නැතුව Taman ක්‍රියාත්මක වෙනවා නම් තණ්හාව නැහැ, උපාදාන නැහැ. එහෙනම් උපාදානෙ නැත්තම් මොකද වෙන්නේ? භවය. අන්නේ අවබෝධය ලබාගත් කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ආදීනවය ප්‍රහාණය කළා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ ප්‍රහාණය කළා. පටිච්ච සම්පන්න තත්ත්වයට තමන්පත් වුණා. හරි. ප්‍රහාණය කළා. අන්න ප්‍රහාණය කරාම මොකද වෙන්නේ? රාගයක් නැහැ. රාගය විශ්ෙන්න පුළුවන්. තමන් අධිආරක්ෂක කලාපයක් මේක දැන් තියාගෙන ඉන්නේ. ප්‍රඥා, සීල, සති, සමාධි. කියන්නේ සද්දා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය බල ධර්ම පහ තමන්ගේ වැඩි නම් ශක්තිමත් නම් තමන්ට හැම දෙයක්ම හොඳට විමර්ශනය කරමින් තමන්ට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව කටයුතු කරනකොට තමයි තමන්ට උපාදානයෙන් බැහැර වෙන්න පුළුවන්. උපාදානයක් නැත්තම් නැවත භවයක්. ඒ අනුව කටයුතු කරන જાතියක් නැහැ. එහෙනම් දැන් අපි ක්ෂණික මරණ ජය ගන්න පුළුවන් මේ ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වෙනවා. ඊළඟ සම්මුති මරණය. මේ පංචේන්ද්‍රියන් හරහා මෙතෙක් කල් අර මම මගේ ආත්මය කියන මිත්‍යාව උදුරලා මරුණා. ශෝක කළා. දැන් අපි ඒක ජය ගන්නවා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන්නේ සමුච්ඡේද මරණය. මරණය කියන එක මරන්න කිව්ව බුදුහාමුදුරුවෝ. මරණය මරලා ජය ගන්න එක මොකද්ද? අමරණීය තත්ත්වයටපත් වෙන්න කිව්වා. අමරණීය තත්ත්වයටපත් වෙන්න පුළුවන් හොඳ දර්ශනයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේකේ තියෙන ගම්බීර භාවය, මේකේ තියෙන රසය අවබෝධ කරගන්නේ කවුද? ප්‍රඥාවන්තයා පමණයි. අන්න එහෙම කෙනා තමයි වහගත්ත නිවන නැවත විවෘත කරන්නේ. කාමච්ඡන්දය කියන එකට අපි ගොදුරු වුණා. නේද? ව්‍යාපාදේ තරහ එනකොටම අපි ඒකට අහු වුණා. ඒකේ දැන් අපි ආදීනේ දැක්කා. ඊළඟට තීන මිද්දේ අපිට බොහොම අමාරුයි කුසල් කරන්න. අකුසලයක් කරන්න කොච්චර ලේසිද? කෙනෙකුට බයින්න ඕන නම් අපි කටින් බයින් නිසා හිතින් බයින් නැද්ද? හිතේ කොච්චර හිතේ මේ මතුරුනොත් තොල් මතුරුනොත් මේ හැම දෙයක්ම තමා තුලින් දකින්න පුළුවන්. කෙනෙකුට ගහන්න ඕන නම් අතින් පයින් ගහන්න ඉස්සෙල්ලා හිතින් ගහලා ඉවරයි. මේක නේද? මේක තමා තුලින් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ තීන මිද්දේ කියන්නේ කුසලයට වඩා අකුසලෙ මේ අකුසලේ ප්‍රහාණය කරන තැන තමයි මතු කරගත්තා නම් අපි පුළුවන් තරම් කුසල් ධම්ම තමයි සිද්ධ කරන්නේ. ධර්මානුකූලව තමයි සිද්ධ කරන්නේ. කොහොමද? මෙතෙක් කල් අපි කුසල් ධම් සිද්ධ කරේ සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුක්ත සසංකාර සිතකින් සංකත පැත්තේ. ලෞකික පැත්තේ ඉඳගෙන. ලෞකික පැත්ත
බුදුහාඳුරෝ ප්‍රහාණය කරන්න කිව්වා. ලෝකෝත්තර පැත්තට වැටෙන්න කිව්වා. එහෙනම් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකින් කටයුතු කරනකොට සංකත කියන එක ප්‍රහාණය කරලා අසංකත කියන්නේ මේ හැම දෙයකම තියෙන යථාර්ථය තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගන්න. මේ හැම දෙයකම තියෙන ශුන්‍යභාවය දැකලා. හොඳයි ශුන්‍ය නැද්ද මේ කිසි දෙයක්? කිසි දෙයක් ස්ථිරද? හැම දෙයක්ම ශුන්‍යයි. මේක තමා තුලින් දකින්න. එහෙනම් ඒ ශුන්‍යභාවය දැක්කනම් අතීතය ගැන හිතන්නේත් නැහැ, අනාගතය ගැන සිහින මවන්නේත් නැහැ. තමන් ෂණ සම්පත්තිය තුල ඉන්නවා අන්න අනිනිමිති. නිමිත්ත ගන්න එනකොටම තමන් දකිනවා හිත අමත තත්ත්වයටපත් කරන මතයක් නැහැ. මතයක් තියෙනවා නම් තියෙන්නේ ලෝභ දේශ මොහ ආදී රාග ආදී ක්ලේශයන්ගෙන් ගොදුරු වෙන කෙනාටයි. ඒවට ගොදුරු වෙන කෙනාටයි. අමත කියලා කියන්නේ අලෝභ දේශ අමෝහ කියන සක්‍යිය තමා තුලින් තමන්ගේ බුද්ධිය මේවලා මතු කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපද තුල ක්‍රියාව අන්නමත අන්නේකට කියන මහග්ගත කිත කියලා. ලද දෙයින් සතුටු වෙනවා. සුබර ගතිය තියෙන්නේ. නිදා ගන්න තියෙන්නේ කොතනද? මේ හැරි කමන්නේ නිදා ගන්න මෙවන. සැප පහසු සුවය අහන හොයන්නේ. ආහාරයට ගන්න තියෙන්නේ මොනවද? ඇයි? මෙතනින් පල්ලෙහාට යනකොට මේ ඔක්කොම දැන් තමන් පටික්කුල භාවය දැක්ක අසුබේ මෙනෙහි කරන්නේ. නේද? හැම දෙයකම යථාර්ථය දැක්කා. ඒකත් තමයි. ඒ හැම දෙයක්ම තමන්ගේ බුද්ධිය තුළින් ක්‍රියාත්මක කරගෙන අන්න අප්‍රණිත පැතුමක් නැහැ. නිවනස්සෙත් පැතුමක් නැහැ. පුඤ්ඤ පාපී පහිනස්ස. ඔන්න තැන තමයි අපි මතු කරගන්න ඕන. ඕක මතු කරගත්තා නම් තීන මිද්දේ කියන එකෙන් බැහැර වෙන්න පුළුවන්. අකුසල් නොවේ කුසල් වර්ධනය කරගෙන ඊළඟට උද්දච්ච කුක්කුච්ච සිත විසිරෙනවා පිටුදිනේ. හොඳයි. දේශනා කරන මගෙත් සමහර වෙලාවට සිත විසිරෙනවා. නැත්නම් නෑ දකින්නවා. දැකලා ප්‍රතිඥාව දෙනවා මම ඊට පස්සේ මගේ හිත සලව ගන්න. මොකටද මම තවත් කවුරුවක් නිසා මගේ හිත සලව ගන්න. බාහිරේ ඉති අජ්ජත්තං කායේ කායානුපස්ස. බහිජ්ජත්තං වකායේ කායානුපස්සී. බාහිරේ ඒ රූප කලාපවල ස්වභාවය මේක නානත්ත කාය නානත්ත සංඥා. එක එක්කෙනාගේ ගමන් විලාස වෙනස්, හැඩහුරුකම් වෙනස්, කටහඬවල් වෙනස්. හොඳයි නැද්ද? හැම කෙනාගේ තමන්ගේ දරුවෝ වුණත් එහෙමයි. එක්කෙනා විවිධාකාරයි සංසාරේ. ඒව තමා තුළින් අවබෝධ කරගෙන තමයි ලෝකේ උපාදාන කරගන්න තු ව්‍යාපාද කරන ලෝකෙට එකතු නොවි කටයුතු කරන්න උත්සාහ ගන්න. අන්න එහෙම තමයි බුදුහාමුදුරුව අපට ක්‍රියාත්මක වෙන්න කිව්වේ. එහෙම ක්‍රියාත්මක වෙනකොට තමයි සිත විසිරෙනකොට Taman දකින්න මගේ හිත දැන් විසිරලා තියෙන්නේ. වැරදි පීලට වැටිලා තියෙන්නේ. හරි පීල තමා තුළින්ම දානවා. ඊළඟට විචිකිච්ඡාව සැකේ නැමැති බීජය අපට එනවා පින්වතුනි. එක එක ආකාරයෙන් එක එක හැඩතල වලින් ඒ හැම දෙයක්ම තමා තුළින් අධීක්ෂණය කර මොකද දොරටුපාලය ශක්තිමත්. අධි ආරක්ෂක කලාපයක් එන ඕනම දෙයක් දකින්නවා. අන්න අජ්ජත් බහිජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බාහිරයි අභ්‍යන්තරය දෙක තමන් දකින්නවා මේ ලෝක ස්වභාවය දැකලා තමන්ගේ ස්වම්බුද්ධිය තුළින් තමන්ගේ විමුක්තිය තමා තුළින් සාක්ෂාත් කරගන්න උත්සාහයක් ගන්නවා. අර නීවරණ පහ ප්‍රහාණය කළා. දැන් මේකෙන් අපිට මතුවෙන සැපේ මොකද්ද? මොකද්ද මේ සැපේ? නැවත වරක් සතර අපායට අපි වැටෙන්නේ. තිරිසන් ආත්මවල උපදින්නේ නැහැ. പ്രേත ආත්මවල උපදින්නේ නැහැ. අසුර ආත්මවල උපදින්නේ නැහැ. නිර්ය උපදින්නේ නැහැ. සතර අපායෙන් නිදහස් වුණා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බස පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන ශේකරාණ බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ ශ්‍රාවකයා සෝවාන් මාර්ගඵල ලබා ගන්නවා. එහෙම කෙනා නැවත වරක් මනුෂ්‍යාත්මික උප්පත්තිය ලැබනවා නම් ආත්ම 7යි. හොඳට ආයු සම්පත්තිය, හොඳ වර්ණ සම්පත්තිය, පරිවාර සම්පත්තිය, භෞභෝග සම්පත්තිය හැම දෙයකින්ම ආද්‍ය වෙච්ච මනුෂ්‍යාත්මයක් ලබන්න පුළුවන්. කැමතිද? ඇයි? කුසලුත් කරේ කොහමද?
අත්හැරලා පුඤ්ඤපාපී පහීනස් අසංකත තැන හිටියේ කිසිම අර මිත්‍යා ආජීවයෙන් බැහැර වෙලා සම්මාජීවයටපත් වෙලා තමන් එතනින් උපන් කුසල් වැඩි දියුණු කරේ නූපන් කුසල් උපදෝමින් උපන් කුසල් යටපත් කරමින් නූපන් කුසල් නූපදට සත්‍ය තමන් හිතගත්තා. තමන්ගේ හිත තමන්ට ඕන විදිහට පාලනය කරගත්තා. ඒ අනුව කටයුතු කරනකොට තමයි දුහාඳුරු දේශනා කරේ අපේ අභ්‍යන්තරයේ සැපේ මතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ සංයෝජන ධර්ම තුන ශේ කරගත්තා නම් මේ පින්වත් පිරිසට දිව්‍ය ලෝක උප්පත්තිය ලැබුවොත් සක්විති රජ වෙන්න පුළුවන්. කල්ප 10000 ගණන් සක්විති රජ සම්පත් විඳින්න පුළුවන්. ඒ නිසා මේ දහම් බිඳ ඔබ හැමදිනාට ධර්ම ඖෂධයක් වේවා. දහම් ඇස පෑදේවා. මේ සංසාර බය දකීවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමිසැනහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැමදෙනාටම හේතු වාසනා වේවා. හොඳයි ධර්ම ශ්‍රවණය කළා අට පරිස්කාර පූජා කළා ඒ වගේම සෙසු පරිස්කාර පූජා කළා දහත් පූජා කළා මේ සීල ආකාරින් රැස් කරගත් සීල කුසල සම්භාරයන් මීට දින 7කට පෙර ජන්මාන්තරගත වෙච්ච මහින්ද ගාමිනී පියසුමන තරුණ මහත්මයාගේ ප්‍රාණකාරයට අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට සති 3කට පෙර ජන්මාන්තරගත වෙච්ච පින්වත් උපාසක මාතාවන් වන මංචෝ ප්‍රාණ උපාසිකා මාතාවන් වහන්සේ ඇතුළු ඒ වගේම මේ පින්වත් පිරිසගේ නමින් මිය පරලයන් මියගිය ඒ පියාණන් වහන්සේ ඇතුළු ඒ වගේම තමන්ගේ සහෝදරයෝ සිටින හැමදෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමදෙනාගේම නමින් මියගිය පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම සංසාරේ ඉපදීමින් මැරෙමින් එන ගමනේදී අපට මව් වෙච්ච පියා වෙච්ච සහෝදරය වෙච්ච ඥාතිවරිච යම් සංසාරත වැරද්දක් නිසා දුගතිගාමී ස්ථානයක පින් බලාපොරොත්තු තිබුණා. එහෙම සිටිනා ඒ සියලු මේගී ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා දුක්ඛදායි තත්ත්වෙන් අත මිදේවා සැපදායකපත් වෙත්වා සැප ආත්මික උප්පත්ති සැපේ වඩාත් වර්ධනය කරගනිත්වා කෙලවර උතුම් අමහා නිවනි ශනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය. ඒ වාගේම පින්වතුනි ඔබ හැමදෙනා වගේම තවත් පිරිසක් මේ පින්කමට සම්බන්ධ වෙලා පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. සදේවලවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරෝධ විරෝපාක්ෂ වෛස්සර සතරවරන් දෙවි හාමුදුරුවන් වහන්සේලා මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ සහම්පති බ්‍රහ්ම රාජයන් වහන්සේ ගටිකාර බ්‍රහ්ම රාජයන් වහන්සේ තුළු සියලුම බ්‍රහ්ම රාජයන් වහන්සේලා ඒ වාගේම අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්පයන් වහන්සේලා අටමස්ථාන 12 සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වගේම මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවලෝකසල බෝසතාණන් වහන්සේ සියලුම බෝධි සම්භාර පුරන දෙවි දේවතාවුන් වහන්සේලා සියලු භූමි තටාක ගම් නියම්ගම් වනපෙත් ඒ වගේම පූජනීය ස්ථානයේ නිවෙස් ආරක්ෂා කරන ඔබ හැමදෙනාමත් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමාන ශ්‍රී විභීෂණ ඊශ්වර ගණපති නාථ දැඩිබුණ්ඩ
ගම්බාර සිද්ධ පත්තිනි සරස්වතී ශ්‍රියාකාන්තා මහා ලක්ෂ්මී වල්ලියම භද්‍රකාලි මෑණියන් මහතුරු සියලුම දෙව්ව සමූහය සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් කරන සෑදී පැහැදිලි සිටිනවා. සූර්ය දිව්‍ය රාජෝත්පයන් වහන්සේ, චන්ද්‍ර දිව්‍ය රාජෝත්පයන් වහන්සේ, විශ්වකර්ම දිව්‍ය රාජෝත්පයන් වහන්සේ, පොළොව මහී කාන්තාවන් වහන්සේ ඇතුළු සියලුම දෙවිගොල්ල ඇතුළු භූමාට දේවතාවුන් වහන්සේලා, වෘක්ෂ දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලුම දෙව් බමුණුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් දිව්‍ය ආශීසුරු බ්‍රහ්ම ආශීසුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහා නිවනින් සනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරන පළමුකට ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සද්ධා එත්තාවචා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වාගේම අපේ නමින් මිය පරලෝයන්ට ඉදුණු මහින්ද ගාමිණී පියසුමන අපේ තරුණ මහත්මයා මේ පින් අනුමෝදන් වෙත්වා. උපදින ආත්මයක් පාසා අංග සම්පූර්ණ මනුස්සාත්මයක් ලැබමින් බොහෝ ආයුෂ වින්දනය කරමින් බොහෝ කුසල් දහම් සිද්ධ කරමින් බොහෝ මනුස්ස ආත්මවල තමන්ගේ විමුක්තිය තමා තුළින්ම සාක්ෂාත් කරගන්න මේ ගෞතම බුදුසසුනේදීම ඒ මහින්ද ගාමිණී පියසුමන මහත්මයාට අද මේ කරගත් සියලුම කුසල සම්භාරයන් කාන්ත වශයෙන්ම අනුමෝදන් වෙත්වා. ඒ වගේම මංචනෝනා ප්‍රානන්ද උපාසිකා මාතාව ඇතුළු ඒ මීට පෙර මිය පරලෝකයේ පියාණන් වහන්සේ ඇතුළු සහෝදරයා ඇතුළු ඔබ හැමදිනාගේම මේ ධර්මයේ ශ්‍රවණය කර ඔබ හැමදිනාගේම නමින් මිය පර සියලුම මේගේ ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. අනුමෝදන් වීමෙන් සැපයෙන් සැපයටපත් වෙත්වා. උතුම් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දෙන මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, ඔබ හැමදිනාටම තමන්ගේ විමුක්තිය තමා තුළින් සාක්ෂාත් කරගෙන තමන්ගේ හිත කය වචන දුන්දර ප්‍රසන්න භාවයට පත් කරගෙන තමා පසුපස එන සෙවණැල්ලමින් තමන්ගේ කල්යාණ මිත්‍රයා තමාගේ බුද්ධිය තුළින් මතු කරගෙන තමන්ගේ කල්යාණ මිත්‍රයා තමයි මේ තමන්ගේම බුද්ධිය තුළින් මතු කරගන්න සැපය, සදාකාලික සැපය. ඒ සැපය විනාශ නොවන සැපයක්. අනිත් සැපයන් විනාශ වෙනවා. අපි මේ පරිභෝජනය කරන සියලුම දේවල් සම්මත ලෝකේ ජලයෙන් විනාශ වෙන්න පුළුවන්, ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්, රජුන්ට ගන්න පුළුවන්, සොරුන්ට ගන්න පුළුවන්. මේ ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙලා ලබා ගන්නා සැපය තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරන අවස්ථාවේදී තමන්ට ආධාරයකට ඉන්නේ කල්යාණ මිත්‍රය හැටියට තමාගේ පසුපසෙන සෙවණැල්ල මෙන්න ඉන්නේ මේ කරපු කුසලයේ පමණයි. මේ කුසලය ඔබ හැමදිනාටම මහා ශක්තියක් වේවා. ඔබ හැමදිනාම සම්මත ලෝකයේ කරන කියන රැකිරක්ෂා කටයුතු, ඒ වගේ මෙලඳ ව්‍යාපාර කටයුතු කරනවා නම්, ඒ වගේ ගොවිතැන්පත් කටයුතු කරනවා නම්, ඒ වගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරනවා නම්, ඒ වගේ ඉදිරි අනාගතයේ ඉලක්ක කරගන්න යහපත් දේවල් තියෙන ඒ සියල්ලක්ම සාර්ථක වීමට මේ උදාාරතර කුසල සම්භාරේ මෙලවදීම මහත්ඵල මහානිසංසයක් වෙත්වා. ඔබ හැමදිනාටම පින් අනුමෝදන් දිව්‍යංග බ්‍රහ්ම රාජයන් වහන්සේගේ ආශිර්වාද ආරක්ෂාව රැකවරණේ ඒකාන්ත වශයෙන්ම ලැබිලා. ඒ වගේම මේ නිවසට, මේ භූමියට, මේ ධර්මයේ ශ්‍රවණය කර ඔබ හැමදෙනා නිවස් වලට, භූමිය වලට ආරක්ෂාව රැකවරණ සලසා දීලා. යන්නේන ගමන අතුරු ආන්ත්‍රාවෙන්තර, රාජ්‍ය බයින්තර, රෝග බයින්තර, මනුස්ස බයින්තර, අමනුස්ස බයින්තර, ගින්නෙන් වසවිසෙන් මැසුමදුරු කොහොමවන්ගෙන් විසකුරු සර්පයන්ගේ ජලයෙන් ආවිදවල කිසිදු හිංසාවක්, පීඩාවක්
වැඩි සිද්ධ නොවි ඔබ හැමදිනාටම උතුම් බුදුගුණ ධම්ගුණ සංඝගුණ බලෙන් සතක් සාන්තියක් සැලසේවා අෂ්ටලෝක ධර්ම ඉදිරියේ කම්පා නොවි ඔබ හැමදිනාටම තමන්ගේම සම්බුද්ධිය තුලින් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදු පිළිවෙත ප්‍රායෝගිකව අනුගමනය කරන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප මෙන් සම්මා වාචා තුල සිට ක්‍රියාත්මක කරගෙන ඒ උතුම් ප්‍රතිපatti තුලින් ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවීම තමා තුලින් මතු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමීසන වී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ට මිගේ ඥාතීන්ට ඔබ හැමදිනාටම ඒතු වාසනා වේවා කියන සාදුකාරය. හොඳයි අභිවාදන සීලිච්ච නිච්ඡං මච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු